බොහොම ස්තුතියි ගරු මිලාන් ජයතිලක මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තියෙන මේ යෝජනාව ඉතාමත්ම වැදගත් යෝජනාවක්. මොකද අපේ රටේ තියෙන දේශපාලනයේ බලය බෙදා දීමේදී තියෙන පළාත් පාලන ආයතන යටතේ තියෙන ලෝකල් ගවර්න්මන්ට් විශේෂයෙන්ම ලෝකල් ගවර්න්මන්ට් මේ වරිපණම් වගේ දේවල් අය කරන මේ ආයතනවල යම් ඩෙවලොප්මන්ට්ස් ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් ටෙක්නොලොජි පැත්තෙන් ඩෙවලොප් කරන්න පුළුවන් විදිහේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතාමත් වැදගත් යෝජනාවක්. මම හිතන්නේ මේ යෝජනාවට පිළිතුරත් ඉදිරි අනාගතයේදී විෂය භාර ඇමතිවරයා ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තරුණ മന്ത്രിවරයෙක් වශයෙන් ගරු මිලාන් ජයතිලක මන්ත්‍රීතුමත් ඒ වගේම මේ ස්ථීර කරපු තරුණ മന്ത്രിවරයාගෙන් උත් මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔබතුමාන්ලා ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරුන් වෙන නිසා ඇත්තටම මේ වගේ තාක්ෂණයේ පැත්තෙන් අපි මේ පළාත් පාලන ආයතනවල තියෙන තත්ත්වය දියුණු කරන ගමන්ම දැනට මේ පවතින පළාත් පාලන ආයතනය ක්‍රියාත්මක කරන විදිහේ සමහර යම් ගැටලු වලටත් ඔබතුමන්ලාගෙන් මම දන්නවා ඔබතුමන්ලා නැගෙනහිර පළාතේ සිදුවෙන යම් දේවල් ඔබතුමන්ලා දන්නේ නැතුව ඇති. හැබැයි නැගෙනහිර පළාතේ තියෙන යම් මේ පළාත් පාලන ආයතනවල තියෙන යම් ගැටලු වලට ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරුන් හැටියට මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනවා. මොකද මේ වගේ තාක්ෂණය අතින් අපි කරන එක වගේම දැනට තියෙන තත්ත්වෙ. මොකද මම කැමති උදාහරණ කීපයක් ලබා දෙන්න. නැගෙනහිර පළාතේ මම දන්නේ තියෙන්නේ මේ වෙනම රටක නීතියක්ද දන්නේ නැහැ තියෙන්නේ මේ මුනිසිපැලිටි ඕඩිනන්ස් වෙන්න පුළුවන් පළාත් පාලන ආයතන වල තියෙන නීති වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයකට කිසිම ගරුත්වයක් නැහැ. මම උදාහරණයක් වශයෙන් දෙන්නම්. ගිය අවුරුද්දේ වාලච්චේන ප්‍රාදේශ සභාවේ බජට් එක ආපු වෙලේ වාලච්චේන ප්‍රාදේශ සභාවේ බජට් එක මැජොරිටි තිබ්බේ ද්‍රවිඩ ජාතික සන්ධානය ළඟ. ඒ අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය දෙන තවත් മന്ത്രിවරුන් දෙන්නෙක්ව බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන කොරෝනා කාලයේ සාමාන්‍යයෙන් උසාවියේ ඇප දෙනවා ඕනෙ කෙනෙකුට පොඩි වැරද්දකට ඇප දෙනවා. ඇප නොදී දවස් 14ක් ඒ දෙන්නව හිරේ තියාගෙන තමයි වාලච්චේන ප්‍රාදේශ සභාවේ බජට් එක ගිය අවුරුද්දේ පාස් කරගත්තේ. ඒ කියන්නේ කොච්චර දරුණුද කියනවා නම් ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකක් නෑ. ඉතින් අපි තාක්ෂණය දිනු කරන්න කලින් මේ සභාවල තියෙන ඩෙමොක්‍රසි එක අපි ඉස්සෙල්ලා දෙන්න ඕනේ. සභාවේ മന്ത്രിවරයෙක්ට ඇවිල්ලා තමන්ගේ ඡන්දය භාවිත කිරීම අයිතිය ලබා දෙන්න ඕනේ. අපි ඊට පස්සේ ඒකට නඩුවක් දාලා තාමත් ඒ නඩුව යනවා. මම හිතන්නේ නඩුව අපි ඉවර වෙන්න කලින් ඒ පළාත් පාලන ආයතනයේ කාල සීමාව ඉවර වෙයි කියලා මම හිතනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේ ප්‍රාදේශීය සභාව ඇතුළේ වාලච්චේන ප්‍රාදේශ සභාවේ ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එකක් ගන්න සමහර මිනිස්සුෙක් ඔප්පුවක් දුන්නම ඒ ඔප්පුවේ පිටපත් පිට කට්ටියට දෙනවා. ඒ කියන්නේ ඒ ඔප්පුවේ පිටපත් පිට කට්ටියට දීලා හොර ඔප්පු හදන්නද අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. වාලච්චේන ප්‍රාදේශ සභාවේ තියෙන වංචා පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා සියලු දෙනාටම දැනුවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොරකම් කියන්නේ පුළුවන් තරම් හොරකම් කරලා තියෙනවා. මේවා ගැන කිසිම සොයා බැලීමක් කරන්නේ නැහැ. නැගෙනහිර ආණ්ඩුකාරවරියට පෞද්ගලිකව අපි දැනුවත් කරලා තියෙනවා. මේ ගැන කිසිම සොයා බැලීමක් කරන්න. හැබැයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ ආණ්ඩුකාරතුමියගෙන් මේකට සාධාරණත්වයක් අපිට එතුමිය ඉෂ්ට කරයි කියලා. මොකද මඩකලපුව දිස්ත්‍රික්කයේ තියෙන මහනගර සභාව. දැන් ගත්තම මහනගර සභාව තමයි මේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම පළාත් පාලන ආයතනය. ඒකෙන් බහුතරයක් තියෙන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය ළඟ. ගිය අවුරුද්දේ බජට් එක වෙලේ සාමාන්‍යයෙන් දැන් අපේ දිස්ත්‍රික්ක මන් දන්නේ අනිත් දිස්ත්‍රික්කවල කොහොමද කියලා අපි දැක්ක മന്ത്രിවරයෙක්ගේ පොසිෂන් එක අහෝසි කරලා තිබ්බා. එතුමා බ්‍රයිබ් එකක් ලබා ගත්තා කියලා නඩු තීන්දුවක් ලැබිලා තිබ්බා මේ පහුගිය කාලේ. හැබැයි ප්‍රාදේශ සභා පිහිටවන්න සමහර සභාවල රුපියල් ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 පවා දෙනවා. ඒ කියන්නේ മന്ത്രിවරයාට තමන්ට ඒ කියන්නේ තමන්ගේ පැත්තට ඡන්ද දෙන්න කියලා. මෙහෙම දේවල් මඩ කලපුවේ වෙනවා. එහෙම වෙලත් ඒ සල්ලි වලින් මිලදී ගන්න බැරි වෙච්ච තැන ද්‍රවිඩ ජාතික සන්ධානයේ ගරු සරවණ බවන් නගරාධිපතිතුමා ඒ බජට් එක දින්න. බජට් එක දින්නම් පස්සේ දැනගත්තා මේ සභාව තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න බෑ කියලා. ඒක නිසා ගෙනාවා කමිෂනර් කෙනෙක්. මුනිසිපැලිටි කමිෂනර් කෙනෙක්. මුනිසිපැලිටි කමිෂනර් ගෙනල්ලා එයා ගෙනල්ලා පළවෙනි සති 6 ඇතුළතම මුනිසිපැලිටි ඕඩිනන්ස් එකේ තියෙන ලෝස් 27ක් පළවෙනි මාස 6 කීපය ඇතුළතම උල්ලංඝනය කරලා දිනවා. මට ඒ ඔක්කොම කියවන්න වෙලා නැහැ. මම මේ ටික සභාගත කරන්නම් පුළුවන් නම් මම තරුණ മന്ത്രിවරු වශයෙන් ඉල්ලන්නේ. මොකද අපි රටට දෙන්න ඕන උදාහරණය අවිලිවල මේ වගේ තාක්ෂණයේ පැත්තෙන් දියුණු කරන්න අපි කැමති. අපිත් කැමති. හැබැයි මේ වගේ වැරදි වලටත් ඔබතුමන්ලා අපිට සහයෝගය දෙන්න. මොකද මේක ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා දෙයක් නෙවෙයි. මේ වැරද්දක් කරන්නේ යම් ඉන්ඩිවිජුවල්ස්ලා. මේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ආණ්ඩුවටත් මේක ලැජ්ජාවක් වෙන්න ඕනේ මේ වගේ මිනිස්සු කරන වැඩ නිසා. එතකොට මේ 27ක් ගැන කම්ප්ලේන්ට් කළ නැගෙනහිර ආණ්ඩුකාරතුමියට මම පෞද්ගලිකව ගිහලා එතුමිය හම් වෙලා කිව්වා මෙහෙම දේවල් වෙනවා. පරීක්ෂණයක් හරි පවත්වන්න කියලා. එතුමිය කිව්වා මම විනය පරීක්ෂණයක් පවත්වන්නම් කියලා. විනය පරීක්ෂණයක් කියලා එතුමිය ගෙන්නලා
එතුමිය මොන පරීක්ෂණයක් කරාද මම දන්නේ නැහැ. කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ බැරිම තැන. දැන් මේ සාක්ෂිය කියන්නේ මේ 27ක් තියෙනවා. මේක යවලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාක බණ්ඩාර තෙන්නකෝන්, රොෂාන් රණසිංහ ඒ වගේ සියලු දෙනාට මේ යවලා තියෙනවා. මමත් උපදේශක කාරක සභාවට ගිහිල්ලා මම ජනක බණ්ඩාර මහත්මයාගේ අතට මේක දීලා කිව්වා මෙහෙම දෙයක් වෙනවා කියලා. නගරාධිපතිවරුන්ගේ සංසන්දයක් කියලා දෙයක් තියෙනවා. මම හිතන්නේ ඔක්කොම නගරාධිපතිවරු ඉන්න එකක්. ඒගොල්ලන්වත් කියලා තියෙනවා මේක ඊටාම වැරදි. මොකද මේ දේ කරන්න දෙන්න එපා. මොකද ඉදිරි අනාගතයේ කමිෂනර්ස්ලා අනිත් නගර සභාවලත් මේ දේ කරයි කියලා. බැරිම තැන ගිහිල්ලා උසාවියේ දැම්ම නඩුවක්. උසාවියේ නඩුව දාලි වරලා ගරු රිට් ඇප්ලිකේෂන් එකක් මගින් දැම්මේ. මගේ නඩුව අංකය ඕනනම් කියන්න පුළුවන්. මේ නඩුවේ වාර්තාව තියෙනවා. මම ඒක සභාගත කරන්නම්. නඩුව දාලි වරලා ජජ් කියලා තියෙනවා නඩු තීන්දුවේදී ඔහුට ලබා බලේ නැති දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා. ඇඟිලි ගහන්න එපා කියලා උසාවියෙන් නියෝගයක් දුන්නා, ස්ටේ ඕඩර් එකක් දුන්නා. යාට ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්. බොහොම ස්තුතියි. එතුමාට අදාළ නැති දේවල්ට ඇඟිලි ගහන්න එපා කියලා. ඊට පස්සෙත් ඒ දේවල් කරනවා කියලා සාක්ෂි සහිතව අපි උසාවියට ගියන් පස්සේ උසාවියෙන් ආපහු තීන්දුවක් දුන්නා. මේකට ඇඟිලි ගහන්න එපා කියලා. ඒක ඇහුවේ නැහැ. ඊට පස්සේ බැරිම තැන දැන් බලන්න ලංකාවේ මේ අපි ටෙක්නොලොජි හදන්න ඕන කියලා මේ සභාවේ වැඩ කඩාකප්පල් කරන නැගෙනහිර ආණ්ඩුපාරතුමිය සභාවේ බලය නැති නිසා පත් කරපු කමිෂනර් කරන වැඩ මේ. බැරිම තැන ගිහිල්ලා දැම්මා උසාවිය අපහාස කිරීමේ නඩුවක්. දැන් උසාවිය අපහාස කිරීමේ නඩුව දාලි වරලා ඒකෙන් අන්තිමට එතුමා අපමත නිදහස් කරා. දැන් එළියේ ඉන්නේ මඩකලපුවේ මහනගර සභාවේ නගරාධිපතිවරයා අපමත. ඒක ගැන කම්ප්ලේන් කරලා ආපහු ලිව්වම චීෆ් සෙක්‍රටරිට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපමත SLS නිලධාරියෙක් උසාවිය අපහාස දැන් උසාවිය දුන්න තීන්දුව කරු කාන්න නැතුව උසාවිය අපහාස කරන නියෝගයක් දීලා එතුමා වයින් කරන් පස්සේ දැන් අදට දවස් 10ක් 12ක් වෙනවා. හරිනම් එයාව ටර්මිනේට් කරන්න ඕනේ, ඉන්ටර්ඩික්ට් කරන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් තියෙන උසාවිය ඒ කියන්නේ නගර සභාවක ඇවිල්ලා ජනතා ඡන්දයෙන් පත් වෙලා එක්කෙනෙක් මාරු කරන්න බෑ. හැබැයි කමිෂනර්ටයි මුනිසිපල් කමිෂනර්ටයි මේයටයි අතර ගැටලුවක් තියෙනවා. කමිෂනර් වයින් කරන්න ඕනේ. දැන් මේ වගේ නැගෙනහිර පළාත අපි ඇත්තටම පාර්ලිමේන්තුවේ අපි සමහරලාට ඇවිල්ලා කෑකෝ ගහලා කතා කරන්නේ අපිට කරගන්න දෙයක් නැති නිසා. මොකද අපේ ඒ කියන්නේ ඒ වැරදි හොයලා බලලා තීන්දුව తీරන ගන්න ඕන ආණ්ඩුකාරවරියම ඒ තීන්දුව తీරන උල්ලංඝනය කරනවා නම් අපි මොනවද කරන්නේ? දැන් මේ ඊට පස්සේ මේ පොඩි දේවල්වලින් මේ හොරකම් කරන්නේ. ඌරු කොටුවකින් හොරකම් කරලා. ඌරු මස් මොන හරි එකකින්. ඒක ගැන පැමිණිල්ලක් කරාම ලේකම් රාජ්‍ය සේවා පළාත් පාලන සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකේ ඒකෙන් යවලා තියෙනවා පළාත් සභාවට. පළාත් සභාවෙන් නගරාධිපතිතුමාගේ ඒ පැමිණිල්ල විමර්ශනය කරන්න කියලා හොර වැඩේ කරා කියලා චෝදනා ලක් කරලා තියෙන කොමසාරිස්වරයාට යවලා තියෙනවා. ඉතින් එතකොට කොමසාරිස්වරයා ගැන චෝදනා කොමසාරිස්ලම මේ පරීක්ෂණයක් කරන්න කියලා කියන රටක් තියෙනවද? ඉතින් මම කියන්නේ දැන් අපි බලනවා ගිහිල්ලා අපි බලය බෙදා දෙන එක ගැන 13 වෙනි සංශෝධනය ගැන ඒ වගේ දේවල් කතා කරාට මේ කාලේ අවසානයේ හරි බොහොම ස්තුතියි මම අවසන් මේ රට ඇතුලේ දැනට තියෙන නීතිය හරහා තියෙන දේවල්වත් හරියට වැඩ කරන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ මේ මගේ ආණ්ඩුකාරතුමිත් එක්ක මට පෞද්ගලික අමනාපයක් නැහැ. හැබැයි අමනාපයේ තියෙන්නේ ඒ ජනතාවගේ නියෝජිතයන්ට ඒගොල්ලන්ගේ බලය භාවිතා කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. එතුමියට පුළුවන් නම් එතුමිය හොඳ සේවයක් කරලා ඉදිරි අනාගතයේදී ආණ්ඩු පක්ෂ නියෝජනය කරන മന്ത്രിවරු හරි ඒ සභාවක් ඇති වෙයි. එහෙම නැතුව එතුමියන්ට විරුද්ධ සභාවක් තියෙනවා නම් ඒ සභාවට වැඩ කටයුතු කරගෙන යන්න බාධාවක් වෙන්න හොඳ නැහැ. මම මේ කතාවත් එක්ක අවසන් කරනවා. I project කියලා තියෙන ප්‍රොජෙක්ට් එක ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකුවේ ෆන්ඩ්ස් වලින් ආපු ප්‍රොජෙක්ට් එක. ඒ I project රෝඩ් එක පාස් වෙච්ච රෝඩ් එකක් ආපහු මාරු කරන්න බෑ. මම දන්නවා උගත් മന്ത്രിවරු ඉන්නේ තරුණ മന്ത്രിවරු දන්නවා. ඒ I project එකේ අප්‍රූව් වෙච්ච රෝඩ් එකක් වෙන පාරකට මාරු කරන්න බෑ. දැන් මේ නගර සභාවල ප්‍රාදේශ සභාවල ඉන්න සභාපතිවරු ආණ්ඩු පක්ෂයට එක්ක සම්බන්ධයක් නැති නිසා ඒ සභාපතිවරුන් එක්ක කතා කරන්නවත් නැතුව මේ කිලෝමීටර් ලක්ෂයකට පාරවල් හදලා ඩබල් එන්ට්‍රීස්. දැන් කිලෝමීටර් 10ක් 20ක් විතර තියෙන අපරාධ ජනතාවගේ සල්ලි. ADB බැංකුවෙන් සල්ලි ඇවිල්ලා තියෙනවා. සභාපතිවරයාගෙන් අහන්න නැතුව මේ ඒ කියන්නේ තමන් මේ පොපියුලර් වෙන්න කියලා ගිහිල්ලා සමහර മന്ത്രിවරු මඩ කලපේ මේක කරලා අන්තිමේ I project road එකේ සල්ලි ආයේ කොහේ පාරකටවත් නැහැ. ඉතින් මං ඉල්ලා සිටින්නේ මං ඇත්තටම මේ කතා කරන්නත් ආවද ඇමතුමා පිළිතුරු දෙයි මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. හැබැයි මෙතන හොඳ වැදගත් තරුණ മന്ത്രിවරු කීප දෙනෙක් ඉන්නවා මේ වගේ හොඳ යෝජනාවක් ගෙනාපු ඕගොල්ලන්වත් පැහැදිලිවම මේ වගේ දේවල් වලට සහයෝගය දෙන්න එපා කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.